නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජීවිතේ පවතින දුර්වලතා දුරු කරගෙන සුන්දර ජීවිතයක් ගොඩනගා ගැනීම පිණිස අපට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, ඇතැම් කෙනෙකුගේ ජීවිතේ දවස ආරම්භ වෙන්නේම තමන්ට වැරදිච්ච තැන් මතක් වෙලා. අයියෝ මට කලින් මෙහෙම වැරදුනා. මගෙන් මෙහෙම දොසක් වුණා. මගෙන් මෙහෙම අඩුපාඩුවක් වුණා. මගෙන් මෙහෙම පව් සිද්ධ වුණා. ඕවා හිත හිත තමයි සමහර කෙනෙක් දවස ආරම්භ කරන්නේම. වැඩිපුර ජීවිතේ ගත කරද්දී හරියට අර කලින් තමන්ට වෙච්ච වැරදි දොස් හිත හිතා තැවීම ගොඩක් දෙනෙක් තුල දකින්න ලැබෙන එක. අතහැර ගන්න බෑ. මට මෙහෙම වැරදුනා. මට මෙහෙම වැරදුනා කියලා සමහරට හම්බ වෙන කිනාට කියනවා. කියා දුක් වෙනවා. ඒ දුක් වීමම ජීවිතේ අංගයක් කරගත්ත අය ඉන්නවා. තමන්ගේ දුක කියා නහයෙන් අඬන එකම ජීවිතේ අංගයක් කරගත්ත අය ඉන්නවා. සමහරවිට බණපද අහන මේ සුපින්වතුන්ලගේ හිතත් එහෙම වෙන්න පුළුවන්. පින්වතුනි, හිත කියන එක කවදාවත් එහෙම දුර්වල කරගන්න හොඳ නැහැ. බුදු කෙනෙක්ගේ ශාසනයක් පවතින මේ යුගය දුර්වලව හිත තබාගෙන ඉන්න සුදුසු කාලයක් නෙමෙයි. හිතක් ශක්තිමත් කර ගැනීම පිණිස යම් මේ දෝෂයක් අඩුපාඩුවක් වුණා නම් ඒ සියල්ල නිවැරදි කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පවතින කාලයට වඩා වෙනත් වටින කාලයක් කොයින්ද? එනිසා හොඳට අදහසක් මේ දවස ආරම්භ වෙන මොහොතේම ඇති කරගන්නට, මම නම් අතීතයේ වෙච්ච පව් ගැන හිත හිතා ඉන්නේ නැහැ. මං කරගන්න පුංචි පින ගැන හරි මං සතුට වෙනවා. අතීතයේ වෙච්ච වැරදි ගැන හිත හිතා මං හූල ඉන්නේ. මං දැන් කරන පුංචි හරි දේ ගැන මං නිතර හිත සතුට වෙනවා. අපිට වැරදිච්ච දෙයක් හිත හිතා හීලුවට කිසිවක් ලැබෙන්නේ නැහැ. වටින කිසිවක් ලැබෙන්නේ නැහැ. වෙහෙස, අපහසුව, පිච්චිල්ල ඕවා ලැබේ. හැබැයි අපි කරපු හොඳක් චුට්ටක් හිතුවත් සැපයි. අපි කරපු හොඳ ගැන අපි නිතර හිතනවා නම් හැමතිස්සෙම සැපේ තියෙනවා. ඒ නිසා මේ අදහස හොඳට හිතට කාවද්දගෙන අපි අද මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්ව දරනු ලබන්නේ මැයි මාසයේ 7 වන දින අද දවසේ ජන්මදිනයේ යෙදෙන පින්වත් එච්.එම්. සීතාමණිකේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් 105 මෙත්සිසිල වලගෙදර වට්ටප්පල කියන ලිපිනේ පදිංචි පින්වත් පද්ම භාෂිනී, ඒ වගේම ප්‍රියන්ත සහ ජයදේව කියන මේ දරුවන් එකතු වෙලා තමන්ගේ ආදරණීය මෑණියන්ගේ ජන්මදිනය නිමිති කරගෙන මෑණියන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තමයි ධර්ම දානයේ අරමුණ. අද මේ අහන ධර්මය බොහෝ දෙනෙකුගේ ජීවිතේ විශාල සැපයක්, සොම්නසක්, සතුටක් ඇති කරන්න ඒකාන්ත කොට හේතු වේවි. සද්ධර්මාලංකාරයේ උතුම් ග්‍රන්ථයේ චෝර ඝාතක වස්තුව තමයි අද අපි ඉගෙන ගන්නේ. මේ චෝර ඝාතක වස්තුවේ අපිට හොඳට පැහැදිලි වෙන කාරණාවක් තමයි අපිට කොච්චර වැරදිලා තිබුණත් ඒ වැරද්ද ගැන හිත හිතා තැවුණා, දුක් වුණා කියන එකෙන් සැලසෙන කිසිම අර්ථයක් නැහැ. හැබැයි අපි සුළු මොහොතකට හරි හොදක් කරා නම්, යහපතක් කරා නම්, ඒ යහපත තුල හිත පවත්වන්න අපි දක්ෂ වුණොත් ඒක අපිට බොහෝ කල් සැපේ පිණිස ඒකාන්ත කොට හේතු වෙනවා.
චෝරඝාතක වස්තුව සිද්ධ වුණේ සැවැත් නුවර. ඒ කාලේ සැවැත් නුවර යාබද වනාන්තරයක 500ක විතර හොරු කල්ලියක් හැංගිලා හිටියා. මේ හොරු කල්ලිය කරන්නේ සැවැත් නුවරට සමීප ගම්මාන වලට රාත්‍රියට පැනලා ගම් පිටින් විනාශ කරලා මිනිසුන්ගේ සම්පත් හොරකම් කරගන්න එක. දාවල් කාලෙට කැලේ හැංගිලා ඉන්නවා. රාත්‍රී කාලයට සංවිධානය වෙලා ගම්මාන වලට පයින්නවා. දවසක් ওই විදිහට මේ හොරු කල්ලිය හොරකම යද්දී සැවැත් නුවර වාසල් දොරකඩ අසර එක්තරා අසරණේ ගුලි වෙලා හිටියා. මේ මිනිසයා ගුලි වෙලා වකුටු වෙලා සීතලේ නිදි. එතකොට මේ හොරු සද්ද නගන්න නැතුනේ යන්නේ. හේන් සීරුවේ අඩිය තියලා මෙහෙම යනකොට එකපාර මේ මිනිහව දැක්ක වකුටු වෙලා නිදි. එතකොට මේ හොර කණ්ඩායමේ නායකයා ඒ බොල ඔහෙ මොකෝ ඔහොම මේ වකුටු වෙලා උතන නිදන්නේ. තොට ගෙදරක් නැද්ද කියලා කතා කළා. කතා කරාට පස්සේ මේ මිනිස්සයා අර හොර දෙටුවාට කිව්වා මිත්‍රයා මම මේ පිටිසර එකෙක්. මම මේ සැවැත් නුවරට අලුත්. මම රස්සාවක් හොයාගන්න කියලා ආවේ. අනේ මට කිසිම රස්සාවක් හම්බ වුණේ නෑනේ. එතකොට හොර නායකයා කිව්වා නැගිටපන් බලන්න. මේ මිනිස්සයා වකුටු වෙලා හිටපු මේ පොරවන් හිටපු වස්ත්‍රය අයින් කරලා නැගිට්ටා. නැගිට්ටාම මේකා නිරෝගී. සාමාන්‍යයෙන් හොඳට අතපය ටිකක් තියෙනවා. යම් ශක්ති සම්පන්න බවකුත් තියෙනවා. ඉතින් හොර නායකයා කල්පනා කළා මේක අපිට එක ගියා නම් සමහරට හොරකමටත් දක්ෂයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණත් ඔය අපේ බඩු ටිකක් එහෙම අදගෙන කරගෙන යන්න සේවකයෙක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මූ අපේ කණ්ඩායමට එකතු කරගත්තා නම් හොඳයි කියලා මේ හොර නායකයා කිව්වා එහෙනම් බොල ඔබ එකතු වෙන් අපිත් එක්ක. අපි කරන වැඩවලට ඔබ උදව්පදව් කරන්න කැමතිද කියලා ඇහුවා. එතකොට මේ පිටිසර බද මිනිස්සයා කියනවා ඔහෙලා මට පඩියක් දෙනවා නම් මට සල්ලි ඩිංගිත්තක් දෙනවා නම් ඕන දෙයක් කරන්න මං සූදානම් කිව්වා. ඕන්න මේ මිනිස්සයා 500ක විතර මහා හොර කල්ලියකට එකතු වුණා. එකතු වෙලා දැන් ඉතින් හොරකම් කරගෙන මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් විනාශ කරලා සමහරවිට ජීවිත හානිත් කරලා මෙහෙම කාලේ ගත කළා. එතකොට ඔහුට පව් පිරෙන්න පටන් ගත්තා. ඒ රසාවක් හොයාගෙන ආපු මිනිසයා දැන් එක දිගට පව් රැස් කරනවා. මේ අතරේ සැවැත් නුවර හිටපු ඔය 500ක් හොර මුල සැවැත් නුවර මිනිස්සුන්ට මහා වදයක් වුණා. මිනිස්සු රජුරන්ට පැමිණිලි කළා. කොසල් රජුරෝ මේ හොරුන් අල්ලන්න පැලැනක් යෙදුවා. රාජපුරුෂයෝ කුමන්ත්‍රණකාරී විදිහට එකපාර වනේ වට කරලා සම්පූර්ණයෙන්ම මේ හොර මුල එකෙකුටවත් බේරෙන්න නැතුව අල්ලගත්තා. අල්ලගෙන ඕන්න ඇදගෙන ආවා රජුරෝ ළඟට. රජුරෝ ළඟට ඇදගෙන ඇවිල්ලා රජුරවන්ට කියනවා දේවේනි මේන්න මේකුන් තමයි මෙච්චර කාලයක් මේ සැවැත් නුවර ජනයාට පීඩා දුන්නේ. එතකොට කොසල් රජුරු කියනවා එන්න කියාපන්. වදකයාට එන්න කියාපන්. මේකුන්ට වෙන කිසිම සමාවක් නැහැ. ඔක්කොම හිසගසා මරා දානවා කිව්වා. බැලින්නම් ඒ තාක්කල් හිටපු වදකයා මිය පරලෝ ගිහිලා. වදකෙක් නැහැ. එතකොට රජුරුව කියනවා දැන් වදකෙක් නැති වෙලා අපේ හිටපු වදකයා අපිට අහිමි වෙලා. දැන් මේ හොර කණ්ඩායමින් උඹලා එකෙක් ඉදිරිපත් වුණොත් එහෙම වදකෙක් විදිහට ඒ කාට විතරක් නිදහස දැන් ලැබෙනවා. කැමති කෙනෙක් ඉදිරිපත් වෙලා කිව්වා. දැන් මේ හොර කණ්ඩායම ඉන්නේ පොලිමට. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඔක්කොමලා ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ හොර කණ්ඩායමට අලුතෙන් බැඳිච්චි සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නවා. ඒ කවුද? අර වකුටු වෙලා හිටපු පුද්ගලයා. මේ පුද්ගලයා කිව්වා දේවේනි මට ජීවිත දාණය ලැබෙනවා නම් මම මේකුන් ඔක්කොම මරන්නම් කිව්වා. ඉදිරිපත් වුණා. තමන්ට පඩියක් දීලා තමන්ට රස්සාවක් දීපු කෙනාව මරන්න ඉදිරිපත් වෙන තරම්
දුෂ්ට අමුතු පහේ චරිතයක් මේ. කිසි තෙතක් නැති අමුතු වේලිච්ච චරිතයක්. මේ පුද්ගලයා අර හොරු 500 දෙනාගෙම හිස කඳින් වෙන් කළා. චෝර ඝාතක කියන තනතුර ලැබුවා. ඊට පස්සේ මේ චෝර ඝාතකයා රජුරුවන්ගේ රාජ දණ්ඩනයට නියම වෙන හිස කඳින් වෙන් කරන්න වෙන සියලු දෙනාට සොරුන්ට මංකොල්ලකාරයන්ට මේ ආදී සියලු දෙනාට මරණ දණ්ඩනය ලබා දෙන්නේ මේ පුද්ගලයා. දංගෙඩියෙන් හිස කඳින් වෙන් කරන්නේ මේ පුද්ගලයා. ඉතින් හොඳට කායේ ශක්තිය තිබුණා. කඩුව උස්සලා හිස කඳින් වෙන් කරනවා. මේ රස්සාවම 25 අවුරුද්දක් කළා. අවුරුදු 25ක්. අවුරුදු 25ක් මේ රස්සාව කරගෙන යනකොට දැන් මේ පුද්ගලයාට එකපාරින් මිනිසෙකුගේ හිස කඳින් වෙන් කරන්න බෑ. දැන් ශරීරයේ හයිය මදි. සමහර මිනිසුන්ව මරන්න දෙතුන් සැරේ කොටනවා. එතකොට රජුරන්ට මේක පැමිණිල්ලක් විදියට ගියා. රජතුමනි දැන් චෝර ඝාතක දුර්වලයි දැන් මිනිස්සයා වයසයි. අමාරුයි මිනිස්සයාට කියලා. රජුර එතකොට චෝර ඝාතකව අස් කළා. අලුතෙන් චෝර ඝාතක කෙනෙක් එතෙන්ට තරුණේ උපත් කළා. දැන් මේ මිනිස්සයාට ගෙදෙට්ට ගියාට පස්සේ මේ මිනිස්සයාට සිහි වෙන්නේම තමන් කරපු දේවල්නේ. මේ මිනිස්සයාට මේක අතහැර ගන්න බෑ. මේ මිනිස්සයා කල්පනා කළා මං ආයෙමත් කොහොම හරි චෝර ඝාතක රස්සාව ගන්න ඕන. මොකද්ද මම මේකට කරන්නේ කියලා කල්පනා කර කර ඉද්දි ආරංචියක් එනවා. මේ පව් රැස් කරන තැනත්තා හට පවට පසුබිම හැදෙන හැටි නම් හරි පුදුමයි. මෙයාට ආරංචියක් ලැබෙනවා. ටිකක් පිටිසර බදට වෙන්න එක මන්ත්‍රකාරයෙක් ඉන්නවලු. මේ මන්ත්‍රකාරයා හරි අමුතු විදිහේ මන්ත්‍රයක් දන්නවලු. ඒ මන්ත්‍රේ මතුරලා පිම්බොත් එහෙම පිම්බ ගමන් ඒ මිනිසයා මැරිලා වැටෙනවලු. එහෙම අමුතු පහේ මන්ත්‍රයක්. මම මේ මන්ත්‍රය ඉගෙන ගන්න ඕන කියලා හිතලා මේ පුද්ගලයා දැන් අවුරුදු 25ක් චෝර ඝාතක රස්සාව කරලා මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරපු මේ පුද්ගලයා මිනි මරණ මන්ත්‍රය හොයාගෙන ගියානේ. කොහොම හරි එතන වැඳලා පුදලා මේ මිනිසයාට බෙගෑපත් වෙලා මේ විශේෂ මන්ත්‍රය ඉල්ලගත්තා. මේ මන්ත්‍රය හොඳට ප්‍රගුණ කරලා කොසල් රජුර ළඟට ආව ඇවිදලා කිව්වා රජතුමනි දැන් මට ආයෙමත් වතාවක් පුළුවන් රස්සාව කරන්නට. රජුරව මොන රස්සාවද? චෝර ඝාතක රස්සාව. කිව්වා ඔහේ වයසයිනේ. වයස නිසා අපහසු නිසා නෙවෙයි අපි අස් කළේ. කිව්වා නෑ දේවේනි දැන් මගේ අතේ පයේ සත්‍ය නැති බව හැබෑව. ඒ වුණාට දැන් මං ආනුභාව සම්පන්න මන්ත්‍රයක් සිද්ධි කරාගෙන ඇවිල්ලා ඉන්නේ. දැන් මට ප්‍රශ්නයක් නෑ කිව්වා. දැන් මට මේකේ ආනුභාවයෙන් ඕන කෙනෙක්ව ඝාතනය කරන්න පුළුවන්. මම මන්ත්‍රේ ජප කරලා පිම්බ ගම මිනිසයා මැරෙනවා කිව්වා. රජුරු වදක භූමියට මේ පුද්ගලයා එකතු කරගෙන ගියා මේක ඇත්තද කියලා බලන්න. දඬුවම් නියම වෙච්චි හොරු හිටියා. ඒ හොරුන්ව ගෙන්නුවා. දැන් ඔබේ මන්ත්‍රෙන් මේ මිනිසුන්ව මරාපන් කිව්වා. ඉතින් මේ පුද්ගලයා මේ මන්ත්‍රය අර සිද්ධි වෙලා ජප කරලා ඒක සිද්ධි වෙලා. මේ පුද්ගලයා මේ මන්ත්‍රය එකපාරක් කිව්වා කියලා පිම්බා. පිම්බ ගමන් මැරිලා වැටුණා. එතකොට ඕන්න ආයමත් රස්සාව අලුතෙන් පටන් ගත්තා. දැන් කරන්නේ මොකද්ද? මිනිසුන්ව ඝාතනය කරනවා මන්ත්‍රෙන් පිඹලා. ඒ මන්ත්‍රෙන් පිඹ මිනිස්සු මැරුවා අවුරුදු 5ක්. අවුරුදු 25ක් අසිපතින් මිනිස්සුන්ව මැරුවා. අවුරුදු 5ක් මන්ත්‍රෙන් මිනිස්සු මැරුවා. 30 අවුරුද්දක්ම එක දිගට මනුස්ස ඝාතනය කළේ. ඒ මනුස්ස ඝාතන වලින් පස්සේ මේ පුද්ගලයා හොඳටම දැන් අර මන්ත්‍රෙන් පිඹ ගන්නවත් බැරි වෙන මට්ටමටම ඔත්පල වෙලා මේ මනුස්සයා ලෙඩ ඇඳට වැටිලා. ලෙඩ ඇඳේ කෙදීරි ගගා ඉන්නවා. ඒ කෙදිරි ගගා ඉන්නකොට හාත්පසින් ඇඳ වටේට ගිනි දැල් ඇවිලෙන්න පටන් ගත්තා. දැන් ගිනි දැල් ඇවිලෙනවා වගේ මෙයාට පේනවා. මේ මොකද්ද මේ?
නිරයේ යන්ට ලකුණුත් පහළ වෙලා. මෙච්චර කාලයක් ප්‍රාණඝාත කර කර මිනි මරමර හිටපු කෙනාට ඇඳට වැටුණා විතරයි. ඇඳ වටේට දැන් මහා ගිනි ජාලාවක් වගේ පේනවා. ශරීරයට දාහේ එනවා. ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බය වෙලා. ඉඳලා කෙඳිරි ගගා ඉන්නවා. ওই වෙලාවේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නිවස අසලින් පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරනකොටම ඒ මොහොතේම මේ පුද්ගලයා අයියෝ ගිනි ගන්නවෝ මාව පිච්චෙනවෝ කියලා එකපාර කෑ ගහලා මොර දෙන්න පටන් ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පාරේ වැඩම කරමින් ඉඳි මේක ඇහුණා. ඇහිච්ච ගමන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ නුවණින් බැලුවා කවරෙක්ද මේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ බලනකොට අවුරුදු 30ක් තිස්සේ මිනිස්සුන්ව ඝාතනය කරපු කෙනා දැන් ලෙඩ වෙලා මරණය අභියස ඉන්නවා. මරණය පිණිස ඔහුට කිසිම සුවයක් නැහැ. මොකද ඔහුට නිරේ උපත පිණිස ගති නිමිති පහළ වෙලා. දැන් මම මොහුට පිහිටක් උනේ නැත්තම් මොහු එකත් එකටම මෙතනින් මිය පරලෝ ගිහිලා උපදින්නේ දුක්ඛිත නිරේ උපන්නාට පස්සේ ආයි කවරෙක් නම් පිහිට වෙන්නද? නිරේ උපන්න කෙනා යලි මනුස්ස ලෝකයක උපදිනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ එකක්. මේ පුද්ගලයාට මේ මනුස්ස ජීවිතේ ලැබපු මොහොතේ ඒ සියලු අවස්ථා තව නිමේෂයකින් අහිමි වෙනවනේ. මම මේ පුද්ගලයාට පිහිටක් වෙන්න ඕන කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මිනිසයාගේ නිවසට හැරුණානේ. බලන්න පින්වතුනි සාමාන්‍යයෙන් අර මිනිස්සුන්ගේ හිතවල තියෙනව නේද යම් මේ මිනිස්සෙක් හිටියොත් එහෙම කොරිරු යම් මිනිස්සෙක් හිටියොත් එහෙම රෞද්‍ර ඒ මිනිසයාට විපතක් නැස්පැත්තියක් වුණාට කමක් නැහැ කියලා හිතක්. ඕකුන්ට නම් ඔහොම වෙන්න ඕන. එහෙම කියන්නේ නැද මිනිස්සු? බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ තියෙන කරුණාව මෛත්‍රිය මේ චෝර ඝාතකයාට පිහිටවිය යුතුයි කියලා කල්පනා කළා. ඔහුගේ නිවසට වැඩම කළා. නිවසට වැඩම කරනකොට නිවසේ හිටියේ හාමිනේ. හාමිනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආසනයක් සකස් කළා. වඩා හිඳෙව්වා. කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ මම මේ ඔබගේ ස්වාමි පුරුෂයාව බලන්ට ආවේ. ස්වාමීනි ඔබ වහන්සේ හොම්මින්ට මං ගිහින් මතක් කරන්නම් කිව්වා. එතකොට මේ චෝර ඝාතකයාට බිරිඳ ගිහින් මතක් කරනවා තෙරුන් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා හේ හම්බෙන්න. එතකොට කිව්වා නෑ මට තෙරුන් වහන්සේලා බලන්න උවමනාවක් නෑ. ඒ ආපු කෙනාට යන්න කියපන් කිව්වා බිරිඳට. ඒ කියලා මේ මිනිස්සයා කෙඳිරි ගගා කෑ ගහනවා. භික්ෂුවක් දැක ගන්න අකමැති වුණා. එච්චරවත් හිතේ පැහැදීමක් නැහැ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට බිරිඳ ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දකින්න කැමැත්තක් නැහැ අපේ මහත්තයාට කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬවම නැගිට්ටා. නැගිටලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චෝර ඝාතකයා කෙඳිරි ගගා ඉන්න කාමරේට තමන් වහන්සේම වැඩම කළා. කරුණාව. තමන් වහන්සේම වැඩම කළා. වැඩම කරනකොට මේ පුද්ගලයාට එකපාර පේනවා ඇඳ වටේ ගිනි ජාලා මැද්දෙන් මෙහෙම ශ්‍රමණ රුවක්. දැක්ක ගමන් සාමාන්‍යයෙන් ශ්‍රමණ රුවට ඕන කෙනෙකුගේ හිත පහදිනවනේ. මේ දුෂ්ටයාගේ හිත පැහැදුන්නේ නෑනේ. මේ දුෂ්ටයා කල්පනා කළා මේ ශ්‍රමණයා මොකට මං මේ පාකියද්දී මෙතික ආවද? මම මේ ශ්‍රමණයාව තියන්න වටින්නේ නෑ කියලා. අර පුරුද්දට Tamanට සිද්ධ වෙලා තියෙන මන්ත්‍රේ ජප කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පිම්බා. සාමාන්‍ය මිනිසෙකුට මේ මන්ත්‍රේ ජප කරලා මෙහෙම පිම්බාම ඒ පුද්ගලයා මැරිලා වැටෙනවා. නමුත් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබිච්ච ගුණ තේජස සාරිපුත්ත මහරහතන් වහන්සේට මොකුත් උන්නේ මේ චෝර ඝාතකයට එකපාර නිකන් හිතට හරිනේ. ඇයි මෙච්චර කාලයක් ඕකෙන් පිම්බ ගමන් මැරිලා වැටුණා. දැන් මේ පුද්ගලයා මේක පිම්බහට මන්ත්‍රේ වැඩ කරන්නේ.
පුද්ගලයා කල්පනා කළා මගේ මන්ත්‍රේ වැඩ කරන්නේ නැති වෙන්නේ කොහොමද එහෙම? ආයෙ පාරක් බලන්ට කියලා ආයෙමත් වතාවක් මන්ත්‍රේ ජප කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට පිම්බා. ඒ වැඩ කළෙත් නෑ. 3 වතාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේව මන්තරින් ඝාතනය කරන්න උත්සාහ කළා. 3 වතාවෙම වැඩ කරන්නේ නැති කොටයි එකපාර සිහි උපන්නේ. අපේ මේ මන්තරේ කොච්චර ආනුභාව සම්පන්න එකක්ද? මේ මන්තරින් මිනිසෙකුගේ ජීවිතේ එක සැනකින් අතහැරලා දාන්න පුළුවන්. මේ මගේ මන්තරේ දැන් වැඩ කරන්නේ. එකත් එකටම මේ මන්තරේ වදින්නේ නැති තරම් මුන්නහන්සේ මහා තේජවන්තයෙක්. මහා බලවන්තයෙක්. මගේ අතින් මහා වැරද්දක් උනේ. අනේ මේ වගේ උත්තමියෝ මේ මිහිපිටේ ඉඳලා මට මෙච්චර කාලයකට අඳුර ගන්න බැරුව ගියානේ කියලා හරි දුකටපත් වුණා. දුකටපත් වෙලා ඇඳේම ඉඳලා අනේ ස්වාමීනි අපට සමා වෙනසේක්වා අපට සමා වෙනසේක්වා කියලා වන්දනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා පින්වත ඔබට මා සමාව දෙනවා. එතකොට ළඟ හාමිනෙත් හිටියා. චෝරඝාතක කියනවා හාමිනි මං උදෙසා සකස් කරපු යමක් තියෙනවා නම් ඉක්මනින් ඒක අරගෙන එන්න කිව්වා. ඒ වෙලාවේ සකස් කරලා තිබුණා මේ චෝරඝාතකයා වෙනුවෙන් බිරිඳ කිරිබතක්. මේ කිරිබත එතෙන් අරගෙන ආවා. බිරිඳ කිරිබත අරගෙන ආවට පස්සේ මේ පුද්ගලයා අමාරුවෙන් කොන්ද කෙලින් කරලා තමන්ගේ අතින්ම අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට කිරිබත් පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි අනුකම්පාවෙන් ඔහුගේ කිරිබත පිළිගත්තා. මේ ඔක්කොම සිද්ධිය වෙද්දිත් ඇඳවටේ ගිනි දැල් ඇවිලෙනවා ඔහුට පේනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනම පණවපු පුටුවක වැඩ ඉඳලා කිරිබත වැළඳුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිරිබත් වළඳද්දිත් ඔහුට පේනවා ඇඳවටේ ගිනි දැල් එහෙම තියෙනවා. ඒ ගිනි දැල් අතරින් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පේන්නේ. හැබැයි දැන් මොහුගේ හිත ටික ටික සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනම පහදිනවා. ඒ දිහාම බලාගෙන ආසාවෙන් හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දානේ අනුභව කරලා ඉවර වෙලා මේ පුද්ගලයාට ධර්මයේ දේශනා කළා. දැන් ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනාව තුළ තියෙන්නේ සිත, කය, වචනේ නිවැරදි කර ගැනීම. සිතින් යහපත කිරීම, වචනයෙන් යහපත කිරීම, කයින් යහපත කිරීම. මේවානේ ධර්මයේ තුල තියෙන්නේ. මිනිසෙකුගේ ජීවිතයේ සැපේ පිණිස පවතින දේ. මේ දේවල් කියලා දෙනකොට මේ පුද්ගලයා වෙවුලන්න පටන් ගත්තා, ගැහෙන්න පටන් ගත්තා. ඔබට මතක ඇති ධම්මපදයේ තියෙනවා මේ වගේම සිද්ධියක් තම්බදා ටික. ඒ වගේ ගැහෙන්න පටන් ගත්තා මේ පුද්ගලයා. ගැහිලා වෙවුලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බණ නැවැත්තුවා. නවත්තලා ඇහුවා පින්වත මොකෝ මේ වෙවුලන්නේ? එතකොට කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියන බණපද ඇහෙනකොට මට මං ගැන මහා බයක් හට ගන්නවා. ස්වාමීනි ඔබ වහන්සේ ඔය ධර්මයේ තුල කියලා දෙන පිළිවෙල අනුව බලද්දී මං හරි වැරදි විදිහට ජීවිතය ගත කරලා තියෙන්නේ. ස්වාමීනි මම මගේ ජීවිතේ හොඳ තරුණ කාලේ මිනිසුන්ගේ ගෙවල් දොරවල් කඩලා හොරකම් කළා. එව්වට දායක වුණා. ඒ අවස්ථාවල මිනිස්සු ඝාතනය කරනකොට මං ඒවාට එකතු වුණා. හොරකම් කරද්දී මිනිස්සුන්ගේ වස්තුව මං බලහත්කාරයෙන් පැහැරගත්තා. ඊළඟට ස්වාමීනි 25 අවුරුද්දක්ම මං චෝර ඝාතකයා විදිහට මං මගේ අත්දකින් ස්වාමීනි කී දෙනෙක්ගේ හිස කඳින් වෙන් කරන්න ඇද්ද? ඊළඟට ස්වාමීනි අවුරුදු 5ක් තිස්සේ මම විශේෂ මන්ත්‍රයක් ඉගෙනගෙන ඒ මන්ත්‍රයේ බලෙන් තව බොහෝ දෙනෙක්ව ඝාතනය කරලා තිනවා. ස්වාමීනි මම මෙහෙම ගොඩක් ප්‍රාණඝාත කළානේ. මම මගේ කයෙන් වැරදිමනේ කළේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා. දැන් එතකොට මේ වැරදි ටික මතක් කරලා තමයි මෙයා වෙවුලන්න ගත්තේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පින්වත දැන් ඔබ ඔය කියන වැරදි ඔබ ඔබේ උවමනාවටද කළේ? හොඳට හිතන්න කිව්වා. එතකොට මේ චෝර ඝාතක කල්පනා කළා මම හොරකමේ නියලුණත් මගේ උවමනාවට නෙමෙයි. මට හොරකම් කරන උවමනාවක් තිබෙන්නේ නැහැ. රස්සාවක් හොයාගන්න නැති තැන මට රස්සාව දුන්නේ හොර නායකයෙක්.
ඒ නිසා මං හොරකම් කළෙත් හොර නායකයාගේ උමනාවට. ඊළඟට මං මිනිස්යන්ව ඝාතනය කළෙත් මගේ උමනාවට නෙමෙයි. රජුරෝ තමයි මට පැනෙව්වේ. රජුරුවන්ගේ චෝර ඝාතකයා විදිහටයි මම රස්සාව කළේ. කිව්වා අනේ ස්වාමීනි මම හොරකම් කළෙත් නෑ මගේ උවමනාවකට. ඊළඟට මං මිනිස්සුන්ව ඝාතනය කරෙත් නෑ ස්වාමීනි මගේ උවමනාවට මං ඔය කළේ රස්සාවල් කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහුගේ හිතට යම් ශක්තියක් දෙන්න කොච්චර දක්ෂ වුණාද කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ආ පින්වත එහෙනම් ඕක හිතන්න එපා. දැන් ඔබේ උවමනාවට කරපුවා නෙවෙයි මේවා. ඒ නිසා දැන් ඕක හිතේ හිතින්දලා ඇති වැඩක් නෑ. දැන් මම මේ කියන එක අහන්න. ඕක අමතක කරලා මං කියන එක හිතන්න කිව්වා. බලන්න මේ මිනිස්යාගේ හිතට සුව පහසුව දීපු හැටි. දැන් ඒවා ඔබ මුල් වෙලා කරපු නැති නිසා ඔබට ඒවට පවුනේ. එහෙම මොකුත් එකක් කිව්වේ නෑ. කිව්වා දැන් ඔබේ උවමනාවට නෙවෙයි නම් කළේ ඒ ගෙවිච්ච අතීතේ අත්හැරලා දාන්න. දැන් මේ කියන දේ ඔබ හොඳට සවන් යොමාගෙන අහන්න කිව්වා. ඇයි පින්වතුනි ඒක නෙවෙයිද බුද්ධිමත්ම තීරණේ. දැන් අපි හිතමු අපිට වැරදිලා. අද ඔබ මේ බණපදේ අහනකොට ඔබට ජීවිතේ ගොඩාක් වැරදිලා. ඔබ ප්‍රාණඝාත කරලා, ඔබ කොහොරකම් කරලා, ඔබ කුසල්ලාලකම් කරලා, මේ වෙනකොට බොරු කේලම් ගොඩාක් කියලා. අපි හිතමු අපිට ගොඩාක් වැරදිලා. වැරදිච්ච තැන අපිට පුළුවන් ද ආපහු ගිහිල්ලා මකලා, හදලා වෙනස් කරලා එන්න. වෙනස් කරන්න බෑ. අපිට අවුරුදු ගාණක් ජීවිතේ වැරදුනත් ආයෙ ගිහින් හදන්න බෑ. අවුරුදු ගාණක් ඕනේ. අපි හිතමු අපිට ඊයේ දවසේ වැරදිලා. අපිට පුළුවන් ද අද හදන්න? මීට පැයකට කලින් අපිට වැරදුනා. අපිට පුළුවන් ද දැන් හදන්න? බෑ. ඒක ගෙවුණා. ඒක ඉවර වුණා. ආයෙත් ගිහිල්ලා හදන්න බෑ. හදන්න බැරි නිසා ඒක සම්බන්ධයෙන් හිතා කොච්චර තැවුණාද? ඇති ප්‍රතිඵලයක් නැහැ. හැබැයි ගොඩාක් දෙනෙක් ওই ප්‍රතිඵල රහිත දේ හරියට කරනවනේ. අයියෝ අපිට ඉස්සර මෙහෙම වැරදුනේ අපිට මෙහෙම උනේ ඒවාම හිත ඉන්නවා. අනිත් අයටත් ඒවා කියනවා නේ මම මාර පව්කාර වැඩක් කළානේ. මට ඒක කොච්චර කරත් අතහැර ගන්න බෑනේ. එහෙම කතා කරනවා. දැන් ඔබ අහලා ඇති. මේ වචන වලින් අහලා ඇති. මගෙන් ඉස්සර එහෙම පව්කාර වැඩක් වුණානේ මට මේක අතහැර ගන්න බෑනේ. මිනිස්සු ඒක කියනවා. කන් කෙඳිරි ගන්නවා. ඒක මැත්තේ මේ හැපි ඉන්නවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චෝර ඝාතකට කිව්වා. ඕක හිතන්න එපා. ඕක අතහරින්න. ඕක අත්හැරලා මේ දැන් කියන දේ ඔබ හොඳට හිතට අරගන්න කිව්වා. මේ චෝර ඝාතක ඒකට දක්ෂ වුණානේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනකොට ඕක අතහරින්න කියලා අතහැරියා. දැන් මම මේ කියන එක අහන්න කියනකොට ඒක ඇහුවා. මං කියන දේ හිතන්න කියනකොට ඒක හිතුවා. මොනවද සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දුන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුව හොඳට තිසරණේ පිහිටෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා දුන්නා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සරණ යන්ට ඔබ කිව්වා. දැන් ඔහු බුදු ගුණ අහගෙන ඉන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. ධර්මයේ ගුණ කියලා දුන්නා. ධර්මයේ ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි. ඔබ ධර්මයේ සරණ යන්ට. ඔහු සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන දේ අහගෙන ඉන්නවා. ඒක හිතනවා සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සුපටිපන්නයි, උජුපටිපන්නයි කියලා දුන්නා. ගුණ වශයෙන්. අහගෙන ඉන්නවා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දුන්නා සීලයේ වටිනාකම. හොඳට සිල්වත් වෙන්න කිව්වා. චුංචි මොහොතක් සිල් රැක්කත් ඒක මහත්ඵල මහානිසංස ලබා දෙනවා. ඒ නිසා දැන් මේ මොහොතේ අදිෂ්ඨාන කරගන්න කිව්වා. මම නම් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගෙන පොරොන්දු වෙන්න කිව්වා තෙරුවන් සරණට. මම සතුන් මැරීමෙන් වළකිනවා කියලා තෙරුවනට පොරොන්දු වෙන්න කිව්වා. මං සොරකමින් වළකිනවා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පොරොන්දු වෙන්න කිව්වා. මං සල්ලාලකමින් වළකිනවා කියලා පොරොන්දු වෙන්න කිව්වා. මං බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියලා පොරොන්දු වෙන්න කිව්වා.
දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වචනෙම ඔහු කරනවා. ඒ මොහොතේ පින්වතුනි ඒ ලෙඩ ඇඳේ හාන්සි වෙලා ඔහු තෙරුවන් සරණත් ගියා. හොඳට සීලෙත් ඇති කරගත්තා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා දැන් දීපු දානෙ ගැන සිහි කරන්න. තමන් හොඳට දම්පැන් පූජා කරානේ. ඒ දානෙ ගැන හොඳට සිහි කරන්ට දානෙ ගැන සිහි කරනකොට ඔබේ හිත තව තවත් සතුටටපත් වේවි. ඕන්න ඔය ටික තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කරපු උදව් ටික. හරි පුදුමයි පින්වතුනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බණපද ටිකෙන් අනුග්‍රහ කරලා මේ උදව්ව කරලා ඉවර වෙනකොට චෝර ඝාතකගේ ඇඳ වටේ තිබුණු ගිනි දැල් නිවි ගියා. ඔහුට ගින්දර පේන එක නැවතුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬව වැඩම කළා. හැබැයි ඔහුට නිකන් පේනවා තමන් ඉස්සරහා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නවා වගේ. ඔහුට පේනවා තමන් මෙහෙම දන් හැන්ද අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට දානේ පූජා කරනවා වගේ. ඒකම හිත හිතා හිටියා. එහෙම්ම කලුරිය කළා. මරණින් මත්තේ චාතුම් මහා රාජික දෙව්ලොව දිව්‍ය පුත්‍රයෙක් කියලා උපන්න ආශ්චර්යයි. බලන්න කරපු වැරදි ගැන හිතා හූල්ලා කෙඳිරි ගගා හිටියා නම් නිරේ උපදින්න හිටපු කෙනා අවසාන මොහොතේ තෙරුවන් සරණ ගියපු ටික අවසාන මොහොතේ සිල් සමාදන් වෙච්ච ටික අන්තිම මොහොතේ එක වතාවක් දම්පැන් පූජා කරපු එක සිහි කරලා ඒ මිනිසයාගේ ජීවිතයට කොච්චර ආරක්ෂාවක් සලස ගන්න පුළුවන් වුණාද? ඒ නිසා පින්වතුනි මේ පිනක තියෙන වටිනාකම ගැන ඔබ හොඳට තේරුම් ගන්න. පින කියන්නේ කොයිතරම් බල සම්පන්න දෙයක්ද? අපේ ජීවිතවල කොච්චර වැරදිලා තිබුණාද? බුද්ධ ශාසනයක් තුළ තෙරුවන් මුල් කරගෙන රැස් කරගන්න පිනට පුළුවන් අපේ ජීවිතෙන් දොස් ගොඩාක් ඈතට අරන් යන්න. ඒ තරම් තෙරුවන් සරණ මත පිහිටා රැස් කරන පින පුළුල්. ඒ තරම් විශාලයි. මෙහෙම තෙරුවන් ගැන අඳුන ගන්නවන මිනිස්සේ ඒ මිනිස්යාගේ ජීවිතයට පුදුම අභිමානයක් ඇති කරගන්න පුළුවන්. අපි මේ වැරදි වෙච්ච මිනිස්සු අපිට දැන් ඉතින් වැඩක් නැහැ කොච්චර තෙරුවන් සරණ ගියත් කියලා එහෙම කියන මිනිස්සු අපි අහලා තියෙනවා. අපිට දැන් වැරදිලා ඉවරයි අපේ කාලේ ගියා. එහෙම කියන අය ඉන්නවා. දැන් ඉතින් අපි මේ වෙනකොට කරලා තියෙන පව්කම් වල හැටියට අපිට දැන් නිරේ යන්න ඉන්න අය ඒ නිසා ඕගොල්ලෝ ඊටු ටිකත් ඒ පැත්තටම යනවා කියලා එහෙම සැහැල්ලුවෙන් කතා කරන අය ඉන්නවා. තෙරුවන් සරණය කියලා කියන්නේ පින්වතුනි එහෙම මේ සැහැල්ලු එකක් නෙවෙයි. මිනිසෙකුගේ ජීවිතේට තෙරුවන් සරණේ ආරක්ෂාව පිහිට රැකවරණය කියන්නේ කොයි වගේ එකක්ද? ඒතංකෝ සරණං කේමං. තෙරුවන් සරණටමයි කියන්නේ බිය රහිත සරණ කියලා. ඒතං සරණ මුත්තමං. තෙරුවන් සරණ තමයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. තෙරුවන් සරණට පැමිණීම නිසා තමයි හැම දුකකින්ම නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. බලන්න. අපේ ජීවිතවලට මේ මුණ ගැහිච්ච තෙරුවන් සරණ කොයි වගේ ආනුභාව සම්පන්න එකක්ද කියලා. තෙරුවන් මුණ ගැහිච්ච මොහොතේත් අපි කරන්නේ අපි අතින් වෙච්ච වැරදි හිතා හූල්ල ඉන්න එක නම් ඒක නම් මහා වාසනාවක්. මේක මහා කාලකන්නිකමක්. එනිසා තෙරුවන් සරණ මුණ ගැහිච්ච මොහොතේ අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. ශක්තිමත් සිත් ඇති කරගන්න. ඉතින් මේ සද්ධර්ම ලංකාවේ දානය ගැන හරි ලස්සන කරුණු අන්තර්ගත වෙනවා. බලන්න දානය ගැන කියන විදිහ. දානං තානං මනුස්සානං දානං දුග්ගති වාරණං. දානය කියන්නේ මේ මිනිස්යාට තියෙන උතුම් ආරක්ෂාවක්. දානය කියන්නේ දුගතියෙන් ගැලවීමට ලැබෙන තැනක්. දානං සග්ගස්ස සෝපානං දානං සම්තිකරම් පරං. දානය කියන්නේ සුගතියට ඇති සෝපානයක්. දානය කියන්නේ බොහෝ සැනසීම ඇති කරන දෙයක්. දානේ සුගතියට සෝපානයක්. සුගතියට සෝපාන කියලා කියන්නේ හරියට සුගතියට තියෙන පඩි පෙලක් වගේ එහෙම නැත්නම් සුගතියට තියෙන ඉනිමගක් වගේ කියන අදහස. නමුත් ඕකේ අර්ථය හොඳට පැහැදිලි කරගන්න පුළුවන් වර්තමානයේ අපිට ඔය උස බිල්ඩින් වලට යන්න තියෙනව නේද විදුලි සෝපාන. ලිෆ්ට් එක කියන්නේ. එතකොට විදුලි සෝපානය කියන එකේ ස්වභාවය බලන්න. අපි හිතමු අපිට තට්ටු 10ක් තියෙන ගොඩනැගිල්ලක 10 වෙනි තට්ටුවට යන්න ඕන. අපි යටටම ඇවිල්ලා ස්විච් එක ඔබනවා. ඔබවම දොර ඇරෙනවා.
අපි ඇතුළට ගිහිල්ලා 10 වෙනි තට්ටුව ඔබනවා. අපි ඊළඟට මතුවෙන්නේ කොහෙන්ද? 10 වෙනි තට්ටුවේ. විදුලි සෝපානේ. ඕන ඔය වගේ දානය කියලා කියන්නේ සුගතියට අපිව අරගෙන යන සෝපානය. දානං සග්ගස්ස සෝපානං. දානේ යනු ස්වර්ගයේ රති සෝපානයේකි දානං සම්තිකරම් පරං. දානය කියන්නේ බොහෝ සැනසීම ඇති කරන දෙයක්. ඒක පැහැදිලිනේ. චෝර ඝාතක විදවා හිටපු දුෂ්ට මිනිහෙක් අන්තිම මොහොතේ දානය නිසා සැනසීච්ච සැනසෙල්ල. මහත්සේ ගිනි අරගෙන ඇවිලි තිබ්බ දෙයකට සිහිල් දිය දහරක් වැටුණා වගේ. ඔහුගේ ජීවිතේ අන්තිම මොහොතේ සම්පූර්ණයෙන්ම සිහිල් වෙලා ගියේ නැද්ද? ඔව්. ඉච්ඡිතිච්ඡිත දානේන දානං චින්තාමණී විය. කප්පරුක්ඛෝව සත්තානං දානං බද්දගටෝ විය. තමන් කැමති ඕනෑම දෙයක් ලබා දෙන නිසා දානය හරියට චින්තාමාණික්කයක් වගේ. චින්තාමාණික්කය කියලා කියන්නේ ඔය ජාතක කතාවල එහෙම තියෙනවා. අතීතේ මහා පින්වන්තයන්ට තිබිලා තියෙන විශේෂ මණිකක් චින්තාමණික. ඒ මණිකට පුළුවන් මේ මිනිසයා හිතන පතන දේ එයාට ලබා දෙන්න. දානය තුලින් මේ මිනිසයාට තමන්ගේ ජීවිතේ සැප උපදවා දෙන නිසා දානයට කියන්න පුළුවන් කියනවා චින්තාමාණික්කයක් කියලා. දානය කියලා කියන්නේ සිතූ පැතූ සියල්ල ලබා දෙන කල්පරුක්ෂයයි. දානය කියලා කියන්නේ සිතූ පැතූ සම්පත් උපදවා දෙන භද්‍ර ඝටයයි. ඔක තියෙනවා භද්‍ර ඝට ජාතකේ. භද්‍ර ඝටය කියලා කියන්නේ අద్භූත කලයක්. ඒ කලෙන් හිතූ පැතූ ඕන දෙයක් ලබා ගැනීම පිණිස ධනය දෙනවා. සම්පත් දෙනවා. එනිසා ඒකට කියනවා භද්‍ර ඝටේ සොඳුරු කලය. දානය කියන්නේ සොඳුරු කලයයි. සීලවන්තස්ස දානේන චක්කවත්ති සිරින් පිච ලබන්ති සක්ක සම්පත්තින් තථා ලෝකුත්තරං සුඛං. සීලවන්තින් උදෙසා දෙන දානේ අනුහසින් සක්විති සිරියත් ලැබෙන්නේය. සක්‍ර දේව සම්පත්තියත් ලැබෙන්නේය. ලෞතුර සැපේ වන අමෘත නිවනත් ලැබෙන්නේය. සිල්ලතුන් විශේෂ දම්පැන් පූජා කරනකොට ඒ දාණයෙන් එහෙම උසස් ආකාරයේ ආනිසංස තියෙනවා. පාප කම්මේසු නිරතෝ තිතෝ යං නරකායනේ සාරිපුත්තස්ස තේරස්ස පිණ්ඩ පාතස්ස වාහස. පව්කම් කරපු පුද්ගලයෙක් නිරේට නියමව සිටිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේට පිදූ දානේ අනුහසින් නේක දුක් ඇති අපාය උපතින් ගැලවිලා දේව පිරිස් පිරිවරාගෙන උතුම් දෙව්ලොවේ උපන්නා. මේ තමයි මේ කතා පුවත. තමන්ගෙන් කෙරිච්ච පව්කම් නිසා නිරේ ගිනිදැල් පෙනිපෙනී හිටපු කෙනා. නිරේට යන්න නියම වෙලා හිටපු කෙනා. අන්තිම මොහොතේ නිරේ ගිනි නිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන සීලවන්ත උතුමන්ට දම්පිදූ අනුහසින් අවසානයේ ඔහු අපායේ උපතින් ගැලවිලා දෙව් පිරිස් පිරිවරාගෙන උතුම් දෙව්ලොවේ උපන්නා. ඒ නිසා තස්මා සුකෙත්තේ සද්ධාය දේත දානානි කාමදං දානං දෙන්තේහි සීලම්පි පාලනං ചാති සුන්දරං. ඒ නිසා හොඳට පින්කෙත හඳුනාගෙන පැහැදීමෙන් යුතුව තමන් කැමති අයුරින් දන් දිය යුත්තේය. දානය කියලා කියන්නේ තම තමන්ට පෞද්ගලික එකක්. තමන් කැමති විදිහට දන් දෙන්න පුළුවන්. තමන් කැමති විදිහට තමන් කැමති කෙනෙකුට එහෙම දන් දෙන්න පුළුවන්. තමන්ගේ හිත පහදින තැනටයි දන් දිය යුත්තේ. හැබැයි සිල්වතුන් විශේෂයි හිත පහදවගෙන දන් දුන්නොත් ඒක මහත්ඵලයි. දන් දෙන්නේ තමන් සිල්වත් වෙලා නම් එයාගේ ජීවිතේ ඇත්තටම සුන්දරයි. දාන දෙන්න කලින් තමන් සිල්වත් වෙලා ඉන්නවනම් එයාගේ ජීවිතේට ඒ දාණයෙන් තවත් ලොකු සුන්දර විපාකයක් උපන්දලා දෙනවාමයි. ඉතින් මේ තමයි චෝර ඝාතක වස්තුවේ පුවත. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ චෝර ඝාතක ගැන තව වචනිකුත් වදාලා. මේක උනේ මෙහෙම. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය විදිහට අවසාන මොහොතේ චෝර ඝාතකට පිට වුණා කියන ආරංචිය ඒ කාලේ සවැත් නුවර හැම පැත්තේම පැතිරලා ගියා. භික්ෂුන් වහන්සේලා ඇතෙමෙක් පැහැදීමෙනුත් ඇතෙමුක් අවිශ්වාසිනුත් ඕක ගැන කතා කළා. විශ්මතුනි මේක හරි පුදුම එකන්නේ. මේ සාරිපුත්තයන් වහන්සේට අවසානයේ දාන ටිකක් පූජා කරලා
අන්තිම මොහොතේ භුක්තානුමෝදනාවට කරපු බණපද ටිකක් ඇහූ පමණින් ඒ මිනිසයා අවුරුදු ගාණක් තිස්සේ කරපු පව්කම් එහෙම එකපාර ඒව කොහොමද නැතුව ගියේ? එහෙම කොහොමද එකපාර සුගතිය ගියේ කියලා දැන් එහෙම කතිකා වෙමින් හිටියා. ওই මොහොතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ ගැන දැනගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්තිම මොහොතේ කියා දීපු බණපද ටිකත් අන්තිම මොහොතේ සමාදන් කරපු සරණ සීලයත් අන්තිම මොහොතේ සමාදන් කරපු පංචශීලයත් සාරිපුත්ත මහරහතන් වහන්සේට දම්පැන් පූජා කරගෙන රැස් කරපු පිනේ මහිමයත් කොච්චරද කියන්නේ. ඔහු දෙව්ලොවේ උපතින් මේ පින අවසන් වෙන්නේ නැහැ කිව්වා. අවසානයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා සියලු කෙලෙස් නසන්ටත් ඒ අවසාන මොහොතේ රැස් කරගත්ත පින ඔහුට උපකාර වෙනවා කියලා සිරි සම්බුදු මූ මණ්ඩලින් වදාලා. හරි පුදුමයි පින්වතුනේ. අපි මොහොතකට රැස් කරගන්න පිනක්. ඒ චෝරඝාතකට බලන්න අන්තිම මොහොතේ මේ අවස්ථාව ලැබුණේ. අන්තිම මොහොතේ ලැබිච්ච අවස්ථාව ඔහුව කොච්චරනම් සැපයකට අරගෙන ගියාද. ඉතින් ඒ නිසා මේ චෝරඝාතක වස්තු අවසන් වෙද්දී සද්ධර්මාලංකාරයේ ග්‍රන්ථයේ මෙන්න මේ වගේ අර්ථයක් අපට කියනවා. මෙසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා මොහොතක් පිදූ දාණයෙන් සුගතියේ උපන් මේ පුවත හොඳින් තේරුම්ගෙන පින්කෙත හඳුනාගත් නුවණැත්තෝ දන් දිය යුත්තේය. ඒ අයහට සුගති සැපත් නිවන් සැපත් ලැබෙන්නේමය. පිනේ වටිනාකම හඳුනා ගන්න කෙනා දාණයෙන් වේවා සීලෙන් වේවා නොඑක ආකාරයෙන් තමන්ගේ ජීවිතේට හැකි හැම අයුරින්ම පින් රැස් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ පින් රැස් කරගන්න උත්සාහවත් විය යුත්තේ පින්වතුනේ දැන්ම දන් හි කරෝතෝ පුඤ්ඤං. දැන්ම පින් කරගන්න ඕන. දැන්ම පින් කරගන්න පටන් ගත්තොත් අපිට රැස් කරගන්න තියෙන පින් ප්‍රමාණය වැඩි වෙනවා. අපි දැන් මේ මොහොතේ ප්‍රමාද වුණොත් අපරාධේ අපිට පිනක් රැස් කරගන්න තියෙන අවස්ථාව මොහොතකින් අහිමිලා යනවා. ඒ නිසා දැන් හොඳට පින් කරගන්න ඒ පින කරද්දී හරියට එන බාධාවක් තමයි තමන්ගේ අතීතේ තමන්ට වැරදිච්චා ඒවා මේවා මතක් වෙන එක. අපිට එක අවස්ථාවක මුණ ගැහුණා වයසක අම්මා කෙනෙක්. ඒ අම්මට අපි අන්තිම වෙලාවේ කතා කරන්න ගියේ ඒ අම්මා බොහෝම අසාධ්‍ය වෙලා ඒ වෙද්දි ඇඟට පණ නැහැ. ඒ අම්මට නැගිට ගන්න බෑ. අංශ භාගය වගේ ස්වභාවයක් ඇදිලා ඒ අම්මගේ ශරීරයේ කොටසක් පණ නැතුව තිබ්බේ. සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් ආය අම්මට අපි පෙරි ටිකක් කියලා අන්තිමේ ඇහුවා අම්මා හිතේ සතුටින් ඉන්නව නේද? අම්මා ගොඩාක් පින් කරගත්ත කෙනෙක් නේ කියලා. ඒකට කිව්වා අනේ ස්වාමීනි මට සතුටක් තියෙනවා. නමුත් මගේ හිතට යලි යලිත් නැගෙනවනේ. මගෙන් වෙච්ච වැරද්ද. මොකද්ද? අනේ ස්වාමීනි ඒක උනේ අවුරුදු 30කට කලින්. එතකොට මේ අම්මට අවුරුදු 30කට කලින් වෙච්ච එකක් තමයි මේ මතක් වෙන්නේ. ඒ අම්මලා විවාහ වෙච්චි ඒ මුල් අවදී ඒ අම්මලා ඉඳලා තියෙන්නේ එක මේ කුලියට ගත්ත ගෙදරක. ඒ ගෙදර හරියට තිබිලා තියෙනවා මී කරදරේ. මී කරදරේ නිසා මේ අම්මා මොකද කළේ? මීයන්ට මී කතුරු තිබ්බා. මී කතුරු තිබ්බට පස්සේ මේ අම්මට දකින්න ලැබෙනවා ඇතැම් මීයෝ උදේට මැරිලා ඉන්නවා. නමුත් සමහර මීයෝ ඉන්නවා ඒ මීයා ලොකු වැඩි නිසා කතුර ගැස්සුනාට පස්සේ ඒ මීයාගේ ශරීරය කැඩෙනවා මැරෙන්නේ. නිකන් කොන්ද බිඳිලා ඒ මීයට ඊට පස්සේ කෑල්ලක් ඇදගෙන තමයි යන්නේ. අන්න එහෙම කෑල්ලක් පණ නැති මීයෝ මේ අම්මට මතක් වෙනවා. මේ අම්මට මේ අම්මගේ හිත කියනවා වගේ ඇහෙනවා. උඹට මතකද? මීට 30 අවුරුද්දකට කලින් ඔබ මීයන්ට කතුර තිබ්බා. ඒ මීයෝ දෙකට කැඩිලා ඇද හිටපු හැටි මතකද උඹට? දැන් ඔබත් දෙකට කැඩලා ඉන්නේ ඇඳේ. දැන් ඉතින් ඔබත් ඇද හිටපන්. මේ අම්මට එහෙම හිත කියනවා. එතකොට මේ අම්මට ඒ 30 අවුරුද්දේ මේ අවුරුදු 30කට කලින් කරපු ඒකම මතක් වෙවි වෙනවා. ඊට පස්සේ කරගත්ත පින් ගොඩක් තියෙනවා. එයාම හොඳට පොයට සිල් අරගෙන තියෙනවා. ඊළඟට යම්මා එක විහාරස්ථානයකට ධර්මාසනයක් පූජා කරලා තියෙනවා. එතකොට මේ ධර්මාසනේ වාඩි වෙලා භික්ෂුන් වහන්සේලා ධම් කතාව කරන්නේ. ඒ වගේ අම්ම කරගත්ත පින් තිබුණා ගොඩක්. ඒ පින්
ඒ අම්මට මතක් වෙන්නේ ඒක මතක් කරගන්නේ. අරකම මතක් කරනවා. අරකම සිහිපත් කරනවා. පින්වතුනි යම් මේ තමන්ගෙන් වෙච්ච වැරද්දක් හිතට නැගිලා ආවොත් ඔබ කරන්න මෙහෙම. මගෙන් යම් මේ වැරද්දක් වුණාද? ඒ සිද්ධ වෙච්ච සියලු වැරදි වලට බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා. මම දැන් වැරදි කරන්නේ. මට ඒ වැරදි ගැන හිතා හිටියා කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා මං කරපු පුංචි හරි පින සිහිපත් කරනවා. පින හොඳට මතක් කරගන්න. තමන් කරන පින්කම් වල විශේෂ සටහනක් මොකක් හරි තියාගන්න. තමන් මල් ටිකක් පූජා කරත් ඒ මල් පූජාව කියන එක ගොඩාක් හිතලා කරන්න. එතකොට අමතක වෙන්නේ. තමන්ට මොකක් හරි විශේෂ දෙයක් හිතලාම කරනවා නම් ඒක අමතක වෙන්නේ. ඇතැම් මල් වට්ටි වල මල් සැරසිලි කරලා තියෙනවා. මල් සැරසිල්ල කරද්දි මලක් අතට අරගෙන බුදුගුණ ඔක්කොම හිතනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත ලෝක විදු වනසේක සිහි කරනවා. සිහි කළා මල තියෙනවා. සමහරවිට මල් වට්ටියක් හදන්න පටන් ගන්නවා. ඒ හදන්න පටන් ගද්දී හිතට අදිෂ්ඨානයක් දෙනවා. මං මේ මල් වට්ටිය බුදුරජාන් වහන්සේ උදෙසා හදන්නේ මොකුත් වෙන හිතුවිලි මං හිතන්නේ නැහැ. බුදුගුණ විතරක්ම හිතනවා. වට්ටිය හදලා ඉවර වෙනකම් මං බුදුගුණ විතරයි හිතන්නේ. එහෙම අපිට කරෑකි. එතකොට මේ මල් වට්ටිය හැදීම පවා අපිට විශේෂ සටහනක් විදියට අපේ හිතේ රැඳෙනවා. ඒ නිසා පින්වතුන්ලා මේ කියපු කාරණා හොඳට හිතට අරගන්න මේ උදෑසනම. හිතට අරගෙන තමන්ගෙන් වෙච්ච වැරදි ඇද්ද අතීතේ වුණු වැරදි එව්වා හිත හූල්ලන, තැවෙන, කෙඳිරි ගාන, අනිත් අයට දුක කියන චරිතයක් වෙන්න එපා. හිතින් හොඳට ශක්තිමත් වෙන්න. බුද්ධ රත්නය ලැබිච්ච මොහොතේ, ධර්ම රත්නය ලැබිච්ච මොහොතේ, සංඝ රත්නය ලැබිච්ච මොහොතේ මේ තෙරුවන් මුණ ගැහුණු මොහොතේ හොඳින් හිතට ශක්තිය ඇති කරගන්න. තමන්ට තමන්ගේ ජීවිතේ අවස්ථාවක් ලැබෙන විදිහට දානෙන්, සීලෙන්, භාවනාවෙන්, අනිත් අයට උදව් කිරීමෙන්, මව්පියන්ට සැලකීමෙන් ආදී කොට, සෑය බෝධිය පිදීමෙන් ආදී කොට පිනම රැස් කරගන්න. අද මේ පින්වතුන්ලා ධර්ම දානයක් සිද්ධ කරනවා තමන්ගේ මෑණියන්ට සෙත් ආශිර්වාද පතමින් මේ ආදී ධර්ම දානමය පින් ආදියත් රැස් කරගන්න. රැස් කරගත්ත පින ඉස්සරහට අරගෙන පින ගැන සිහි කර කර වාසය කරන්න. හිතේ සතුට උපද්ද ගන්න. අපි හැම දිනාට ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මොහොතේ අපේ ජීවිතවල තියෙන දුර්වලතා සකස් කරගෙන අපේ ජීවිතයේ සුන්දර ගුණ ධර්මයන්ගෙන් දියුණු කරගෙන ගෞතම සාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ජන්මදිනයේ සමරන පින්වත් එච්.එම්. සීතාමණිකේ මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල තවදුරටත් සුවසේ පින් කරගෙන ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්ට මෑණියන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදරයෙන් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු අප හැම දිනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන්හට පින් අනුමෝදන් වන දුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් සැලසේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මය අපි අනුමෝදන් කරමු. මහමිුණා වාසී, රටලෝක වාසී, සිල්ගුණ පුරණ මහා සංගරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාට අනුමෝදන් වෙලා ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මය තමන්ගේ නමින් මිය පරලොවයන්ට යෙදුනා වූ පින්වත් කේ.කේ.ජී. කළුබණ්ඩා පියාණන්ටත් නමින් මියයන්ට යෙදුණු සියලු ඥාති සමූහයාටත් අනුමෝදන් වේ. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයෙන් සැපේටම පත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ ජන්මදිනයේ දෙන පින්වත් එච්.එම්. සීතාමණිකේ මෑණියන්ට අනුමෝදන් වෙත්වා. මෑණියන්ට සෙත් පතා මේ ධර්ම දානමය පින සිද්ධ කරන අංක 105 මෙත් සිසිල වලගෙදර වට්ටප්පොළ යන ලිපිනේ පදිංචි පින්වත් පද්ම භාෂිනී, ප්‍රියන්ත සහ ජයදේව යන ඒ දරුවන්ට
ඒ වගේම මුදිත සහ පියුමී යන දරුවන්ට ඔවුන්ගේ දරුමුණු පුරන් ඇතුළු සියලුම දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සම්පත්තියක් දීර්ඝායුෂ සම්පත්තියක් සැලසේවා. පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවලට සියලු යහපත සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියේ දියුණුව සාර්ථකත්වය සැලසේවා. ජීවිතවලට බාධා කරදර නැතිව සැනසෙල්ලේම ජීවිතය ගත කරන්නට ලැබේවා. මේ ගෞතම සාසනේ කල්යාණ මිත්‍ර ඇසුරේ පින් රැස් කරගෙන ගුණ දහම් දියුණු කරගෙන අඩුපාඩු හදාගෙන හැම දිනාටම සුපින්නත ඔබ හැම දිනා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට ගෞතම සාසනේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.